අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි යමු අද අපේ දේශනාවලියේ හතරවෙනි දේශනාවට සිළුම දිනයි සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදා උසෝ භික්ඛු කම්මාරාමෝ හෝති කම්මරතෝ කම්මාරාමතං අනුයුක්තෝ බස්සාරාමෝ හෝති බස්සරතෝ බස්සාරාමතං අනුයුක්තෝ නිද්දාරාමෝ හෝති නිද්දාරතෝ නිද්දාරාමතං අනුයුක්තෝ සංඝනිකාරාමෝ හෝති සංඝනිකරතෝ සංඝනිකාරාමතං අනුයුක්තෝ සංසග්ගාරාමෝ හෝති සංසග්ගරතෝ සංසග්ගරාමතං අනුයුක්තෝ පපංචාරාමෝ හෝති පපංචරතෝ පපංචාරාමතං අනුයුක්තෝ තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ලයිස්තුවේ පෙන්වන්නේ මේ ආකාරයට අපි ජීවිතය ගත කරුවොත් මරණය ඊටාම කාලකන්ණි මරණයක්. එහෙම නැත්නම් භද්‍ර මරණයක් වෙන්නේ නැහැ. මංගල මරණයක් වෙන්නේ නැහැ. ඉතින් එතකොට අපි මේ මුළු ජීවිතේම ගත කරපුවා ඔක්කොම අයට යනවා. සත්ත පහක වැඩක් නැහැ. මේ විදිහට ගත කරනවා. ඒ කියන්නේ මුළු ඔක්කොටම ඉහෙඳ තිබ්බා වගේ එහෙම නැත්නම් මුළු එකම කුණු වුණා වගේ. ඉතින් මැරෙන්න කල් තියෙන නිසා අපි කල්ලාතුව දැනගන්න ඉන්න ඕනේ අපි මේ කම්මාරාමතාවයෙන් බහුලද කියලා. নানা ප්‍රකාර දේවල් වල යෙදී ගත කරනවා. ඒකට රතියක් තියෙනවා. ඒකේ යෙදී ගත කරනවා. ඒක නිකන් පෞරුෂත්වයක් කරගෙන. චරිත ලක්ෂණයක් කරගෙන. අනුගතර කැපී පෙනෙන ක්‍රමයක් කරගෙන. මම ආයනේ වඩන දෙයක් කරගෙන. මං හරි බිසි කියාගෙන ඉන්නවා. මේ අපි ගැන කතා කරා. ඊට පස්සේ බස්සාරාම හෝති බස්සාරතෝ බස්සාරාමතං අනුයුක්ත මේ කතාව වැඩි. කතාවෙන්මයි ජය ගන්න හදන්නේ. කටින් ගහලා බේර ගන්න හදනවා. ඉතින් එචා මොනවාක්වත් කෙරුවත් නොකෙරුවත් කතාවෙන් තමයි ජය ගන්නෙ. ඒකෙන් ජයක් ලකුණු ලබාගෙන අයියා වෙලා අක්කා වෙලා මුදුනා වෙලා ගරු වෙලා කයිවාරු කෙලකල ඉන්නවා. කතාව විතරයි. නැත්නම් කතාව වැඩි. වාචාලයි කියලා වචනේ තියෙන්නේ. වාග් බහුල්‍ය කියලාත් කියනවා මේකට. ඊට පස්සේ නිද්දාරාමෝ හොති නිද්දා එන මට වැඩ කරන්නත් එපයි කියනවා කතා කරන්න එපා කියනවා මං එන්න ගිහලා බුදිය ගන්නවා කියන. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. ඕනේ දරුවෙකුට අම්මා තාත්තා කිව්වොත් එහෙම එපා මේ ඔය වැඩේ කරන්න. කතා කරන්නත් එපා. එහෙනම් මොකද කරන්න කියන්නේ? එහෙනම් මං ගිහලා බුදිය ගන්නවා. ඒක අද තියෙන බරපතල ප්‍රශ්නයක් තරුණ අයගේ. මේ භාවනා කරන අය ගොඩක් වැඩි කතා කරන්නවත් කැමති නැහැ. කාමරේට ගිහලා දොර වහගෙන ඉන්නවා. ඉතින් අම්මලා තාත්තලා සාන්ති කර්ම කරනවා. එහෙම නැත්නම් සෙත් කවි කියවනවා. අනේ ස්වාමීන් වහන්සේ මේ මොකද වෙලා තියෙන්නේ? දොර වහගෙන ඉන්නවා. නිදි. මෙහිමත් බුදියන්න පුළුවන්ද කියලා අහනවා. අර තියෙන්නේ අර කර්මාරාමතාවයට විරුද්ධතාවයේ බස්සාරාමතාවයට විරුද්ධතාවය වෙනකොට නිද්දාරාමතාවය ඇවිල්ලා. අපි ඒක දැක්කේ ඊයේ කතාවේදී අපි දකින්න උත්සාහ කරේ භාවනාවේදී රාගේ නැත්තම් ද්වේෂේ නැත්තම් නිදිමත තමයි. ඉතින් ඒ කියන්නේ අපිට නිදිමත එනවයි කියන්නේ මේ තරම් ඉක්මනට අපේ හිතේ රාගේ නැති වෙනවා. මේ තරම් ඉක්මනට අපිට ද්වේෂේ නැති වෙනවා. නැති වෙලා හිතකනත් ඉන්දියා. ඉඳකනත් ඉන්දියා. ඇවිදින කොටත් ඉන්දියා. ඉතින් කට්ටිය හරියට පශ්චාත්තාප වෙනවා බලන්නකො මොන දෙයක්වත් කරගන්න බෑ මේ ලෙඩ කරදර තියෙනවා සතිය පිටව ගන්න බෑ ලෙඩ කරදර නැත්තම් හිතට ඉඳට යනවා ඉතින් මට කොයි වෙලාවකවත් සතිය පිටවන්න බෑ ඉතින් අර කියන්නේ මේ නින්ද යන්නේ භාවනා ප්‍රතිඵලයක් වශයෙන් ඒක හැබැයි තනි කරම නින්ද නෙවෙයි ඒකට අපි කියනවා හිත ලීන භාවයටපත් වෙනවා ඒවල් නොදැනී යනවා එපා වෙනවා කම්මැලි වෙනවා තනි වෙනවා පාළු වෙනවා ඒක භාවනාවේ දියුණුවක් ඒකේ එහා පැත්ත දකින්න ඕනේ ඒක එන්නේ ඉස්සෙල්ලා කොහොමද
මූල කර්මස්ථානේ. ඒ නිදිමත තියෙනකොට කොහොමද මූල කර්මස්ථානේ? ඒකෙන් පස්සේ මූල කර්මස්ථානේ කොහොමද? ඒකටයි මූල කර්මස්ථානය කඳුල්ලා දීලා තියෙන්නේ. නිදිමත ආවා කියලා ඉසాత වෙන බුදු අම්බෝ මට භාවනා කරන්න බැරියෝ කියලා අහත කඩාගෙන වැටෙනෝ කියලා දුවන හරියන්නේ නැහැ. නිදිමත එන්නේ ඉස්සෙල්ලා මූල කර්මස්ථානේ මොනවද ලකුණු වගේක් පෙන්නනවා. නිදිමත තියෙන වෙලාවේ මූල කර්මස්ථානේ මොනවද ලකුණු වගේක් පෙන්නනවා. නිදිමතෙන් පස්සේ අරමුණට එනකොට මොකද්ද ලකුණු වගේක් පෙන්නනවා. අන්නේ තුන දන්නවනම් ඉතින් නිින්ද ඉවරයි. ආයෙ නිින්දට අපිට ඇවිල්ලා කෝලම් කරන්න හම්බෙන්නේ නැහැ. ඊගාට තියෙන සංගනිකා රාමෝ හොති සංගනික රතෝ සංගනික රාමතානුත් මේ සෙනගත් එක්ක ඉඳ තියෙන කැමැත්ත. අපි නිතරම පාටි දානවා, ට්‍රිප් යනවා, අරක කරනවා, මේක කරනවා. මොකද උත්සවයක් ඕනේ. නිකන් ඉන්න බෑ. මේ සංගනිකාව අපි සීලාචාරකම කියලා වරදවාගෙන තියාගෙන ඉන්නවා. සංගනිකාට කැමති නැත්නම් සභාකරුවට කැමති නැහැ. සභාවට යනකොට බයයි, කෝල වෙනවා, පැත්තට යනවා. අපේ බබා එම් බෑ කවුරුත් ආපුවම පස්සෙන් පස්සට යනවා කියලා ඒ දරුවෝ සභාගත කරන්න උත්සාහ කරනවා. කිරුවට පස්සේ කෙල්ලෙක් නම් කොල්ලෙක් එක්ක පැටලිලා වඩන බඩ වේලා ඉන්න වෙලාවක් කියන බලන්නකෝ වැඩේ ඕනේ ළමයි කම්බෙන්න තියෙන තැපැල් මාර්ගේ ළමයි කම්බෙන්න ඇවිල්ලා තියෙනවා කියලා. තැපැල් මාර්ගේ ළමයි හම්බ වෙන්නේ අම්මා තාත්තා දැනගන්න ඕනේ මේ සංගනිකාවට දැම්මොත් ඕක තමයි වෙන්නේ කියලා. තීවනේ අම්මලා තාත්තා හරි කැමති ළමයි සෝෂල් වෙනවා. වටේ රටවල කොච්චරද කියනවනම් ඒ අපි ඉස්කෝලේ යන කාලේ චිත්‍රපටියක් තිබුණා to serve with love කියලා. තමගේ ගුරුවරයාත් එක්ක ලව් කරපු කෙල්ලෙක්ගේ කතාව. කොල්ල කෙල්ල ටික අම්මෝ මදාවි. ඉතින් සර් කෙනෙක් නෝ උගන්නන්න ඌ අමාරුවෙන් අරක පන්ති හදා ගන්නකොට පන්ති කාමරේ ඉන්න කෙල්ලෙක් සර් එක ලව් කරලා දිග කතාවක් යනවා. මේ සංගනිකාව අනිත් පැත්ත තමයි අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාකාරගතෝවා කියන්නේ ඒකට කැමති නෑ. එතන සංගනිකාව නැතන් තියෙන්නේ හුදේකලාව. ඒක විශාල කලාවක්. උත්තම කලාව. අපිට හුදේකලාවිනකොට බුදුම බයක් නැති. අර නිද්දාරාමතාවේ ලකුණු පේනවා. පිරිසසේ පේන්න නැත්තම් බුදුම තනි ගතියක්, බය ගතියක් කවුරු හරි කතා කරන්නකො ටෙලිෆෝන් හරි කරන්නකෝ. එහෙම නැත්තම් කයිවරුවක් ගන්න පොඩ්ඩකට එන්නකෝ. වැඩිම ඔය SMS කතා. ඉතින් ඒකට අර ජෝල්සොෆ් ගෝල්ස්ටයින් IMS එකේ කියනවා මේකට තියෙන උත්තරේ තමයි සම්පප්පප්පප්පප්පප්පප්පප්පප්පලාප. පප්පප්පප්පප්පප්ප ගායින් තියෙන කැමැත්ත. ඉතින් අපි ඒකට ශිෂ්ටාචාර කියලා නමක් දාගෙන මේ ගම කැලේ ඉන්නවට වැඩිය හොඳයි නගරේ ගමක ඉන්නේ. ගමට ඉන්නවට වැඩිය හොඳයි නියං ගමක ඉන්න එක. නියං ගමට වැඩිය හොඳයි නගරේ ඉන්න එක. නගරේ ඉන්නවට වැඩිය හොඳයි රාජධානියක ඉන්න එක. ඉතින් අපි දරුවෝ අපි තල්ලු කරනවා. ගම් වල ඉඳලා ඉගෙන ගන්න බෑ. ඒ කට්ටිය නියං ගමට යන්න ඕන. නියං ගමේ නැත්තම් නගරයකට යන්න ඕන. නගරේ බැන්නම් අග නගරයට යන්න ඕන. නගර බැන්න පිටට යන්න. ඌ ලෝකේ තියෙන පරංගි ලෙඩ රෝග තේරම හදාගෙන ගෙදරවට පස්සේ අම්මට තාත්තටත් ලෙඩ. විවේක වෙන්න දෙන්නේ නැහැ. තන්නේ කර අද ඉන දෙමාපියෝ ඔක්කොම වගේ කියන්නේ. කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ හුදකලා වීමෙන් ලැබෙන සැපේ. විවේක වීමෙන් ලැබෙන සැපේ. විවේක රසයක් ඇත්තෙම නැහැ. මේ ළමයින්ගේ ඇහැට පුදුමාකාර රූප බලන්න පුළුවන්. පුදුමාකාර සද්ද අහන්න පුළුවන්. ගන්ධ රස පහත ලබන්න පුළුවන්. ඒකට කියන කාම ගුණ. ඒ කාම ගුණේ තමයි සංගනිකාවේ හැටි. මේ සංගනිකාව තේරවාදයේ පෙන්ලා දීලා තියෙනවා දස්සන කාමයේ ශවන කාමය ඒ කියන්නේ දේවල් දැකීමට තියෙන ආසාව. අපි කිව්වොත් අපි කෙල්ලෙක් පිළිබඳ හිතාවයි කියලා. පිළිබඳ සිත පහළ උණයි කියලා. ඒව නැත්තම් කොල්ලෙක් පිළිබඳ ඊට පස්සේ ඒක දකින්න තියෙන ආසාව. එතන ෆොටෝ එකක් තියාගෙන ඒක දිහා බල බල ඉන්න තියෙන ආසාව. ඊට පස්සේ ශවන ආසාව. එයා කතා කරනවා අහන්න ටෙලිෆෝන් එකෙන්. නැත්තම් දැකලා පොඩ්ඩක් වචනයක් කතා කරන්න හම්බුනොත් ඊට පස්සේ සමුල්ලේපන ආසාව. ඊට පස්සේ ආලිංගනයට තියෙන ආසාව. කකුල පොඩ්ඩක් මිරිකන්න නැත්තම් අත පොඩ්ඩක් මිරිකන්න නැත්තම් හැප්පිලා දෙන්නම එකතු වෙලා පහනක් එකට පත්තු කරන්නේ නැත්තම් බුදුහාමර පූජා කරන මල්ලෙකට දෙන්න මත ගහලා පූජා කරන්නේ නැත්තම් මිසක් කාඩ් වල තියෙනවා බුදුහාමුදුරුවෝ සාක්කියට අරගෙන දෙන්න පන්තල කියලා කරන දේ. බුදුහාමුදුරුවෝ ඇස් දෙක වහගෙන ඉන්නවා.
අද පන්සල තමයි තානාපති කාර්යාලයේ ලව් කරන්නේ. පූජනීය ස්ථාන තමයි. අපි ඉතින් ඉස්කෝලේ යන කාලේ හැමදාම යනවා ගැටෙම් පන්සලට. මේ හිතනද මේ භාවනා කරන්න යනවා බණන්නේ නැහැ. ඔක්කොම අහලා පහල ඉන්න කෙල්ල වෙනවනේ. අපි ඉස්කෝලෙන් ලැහැති කළා මල් පූජා මල් බෙදා දීමේ වැඩ පිළිවෙලක් කරනවා. අපේ ශ්‍රද්ධාව වැක්කිරෙනවා. මේ සක්කයකට කරලා බැන්නම් පොසොන් එකටත් කරනවා. හරි ආසාවක් තියෙන්නේ අර සම වයසේ කෙල්ලෙක්ගේ අතට මල් ටිකක් දෙන්න තියෙනවනේ. ඒකට කියන්නේ ආලිංගනේ පිළිබඳ ආසාව. ඊට පස්සේ සමීප වුණාට පස්සේ සංසර්ගයට වැටෙනවා. සංසර්ගයට ඉස්සෙල්ලා තමයි දස්සන කාමේ, ශවණ කාමේ, ඔය සමුල්ලේපන කාමේ, ඊට පස්සේ ආලිංගන කාමේ, ඊට පස්සේ සංසර්ගේ. එතකොට එනකොට ඉතින් ආයෙ ගොඩ ගන්න බෑ. එතකොට නිකන් අර පෙට්‍රෝල් වලට ගින්දර ගාවන්න ඕනේ නැහැ. ලංකනෝട് බක්කාලා අල්ලනවා. එතකොට අම්මලා තාත්තලා කරන දෙයක්වත් නැහැ. ඉතින් වැලන්ටයින් ඩේට් එක තමයි ඊට පස්සේ. ඕක තමයි අද තියෙන දියුණුම සමාජයේ තියෙන ස්වභාවය. සංගණිකාවම තමයි හදලා දෙන්නේ. ඉතින් දෙමාපියෝ හරි කැමැති මේකට. ගිහිල්ලා නන්නත්තර වුණාට පස්සේ වල්මත් වුණාට පස්සේ දෙමාපියන්ට චාරිකුත් නැහැ, දරුවන්ට චාරිකුත් නැහැ. කිසිම කෙනෙකුට මේකේ වැරද්දක් පේන්නේත් නැහැ. සර්වචනංශී සතිපට්ඨාන සූත්‍ර දේශනා කරනකොටම ආනාපාන සූත්‍රය දේශනා කරනම අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා කියනවා. ඉතින් කට්ටිය කියනවා අප්පා බුදුහාමුදුරේ එහෙම කිව්වට හොඳ බණ කියන හාමුදුර කෙනෙක් කොළඹ ගෙනාව නම් නිදහස් මන්දිරයට හරි කූල් ෆේස් එකට හරි ඇවිල්ලා හොඳ බණක් කියවන ඔක්කොටම එක සැරේ නිවන් යන්න පුළුවන් නේ කියලා. මුද කොල්ලන්න කෙල්ලන්න සෙට් වෙන්න පුළුවන් නේද? ඉතින් අපි ඉස්කෝලේ යන කාලේ මේ ඔය සිරිබිටිස් කියලා විහිළු කාටුන් එකක් තිබුණා. සිරිබිටිස් කියලා වෙසක් උත්සවයකට වෙසක් තොරණක් ලයිට් වයරින් කරන්න කොන්ත්‍රාත්යක් ගන්නවා. ඉතින් ඒ කොන්ත්‍රාත් එක නිකන් 25000ක් විතර මුන්ට හම්බ වෙනවා. මු දන්නේ වයරින් කරන්න. බුරුවට වයර් ටිකක් දාලා කොල්ලෝ කෙල්ලෝ නෑ ලයිට් නැතුව ඉන්නවා. කොල්ලෝ කෙල්ලෝ ඒ අර කරුවල හම්බ වෙන නිසා බොහොම සන්තෝෂෙන් අරුවට ගතම් එකක් දීලා යනවා. දැන් හම්බ වෙනවා මූට හෙන ගානක් ලයිට් කපපු එකේ තියෙන හැපි වෙසක් තියෙන හැපි වෙසක් කියලා එකක් තියෙනවා. හැපි වෙසක් වල තියෙනවා තොරංගාවදී හැපි වෙසක් කියලා එකක්. ඉතින් අරුගේ තොරණේ හොඳටම ආදායම. ඉතින් තොරන් අයිතිකාරයලා බයිනෝ දවසට මම මෙච්චරක් දෙනවා දුන්නාද ලයිට් කැපුවනේ කියලා. හරි. මම ඉතින් වැරද්ද වුණා. මෙන්න 25000. ඒකට 75000ක් අතේ. මේ සෙල්ලම් මොනම දෙයක්වත් නැහැ නේ අරන්නේ ගත වුණාට පස්සේ. රුක්ඛ මූලගත වුණාට පස්සේ. ශූන්‍යාකාරගත වුණාට පස්සේ. ඇයි මෙච්චර උත්සව වෙසක් එකට? බුදුජානකේ අහනවා මේ උඩ පණින නටන අය මට උදව් කරනවද කියලා. බුදුජානකගේ පිරිනුවන් මංචකේට පිරිනුවන් පාන්න කිට් වෙනකොට බුදුමාහාර සෙනගක් පට වෙනවා බලන්න මේ මහා පුරුෂයාගේ අවසාන ගමන. ඒකෝට දේවතාවෝ ඇවිල්ලා අහසින් මල් දානවා, පංචතූර්ය නාද කරනවා, සද්ද කරනවා. ඒකට ඉස්සරහින් ඉන්න දෙයයන් ආන්සලාට නිසා පතෙන් ඉන්න දෙයයන් ආන්සලාට පේන්නේ නැතුව යනවා. විශාල කලබගෑනියක්. ඉතින් මේකත් වාර්ජිත බුදුරජාණන්සේ කියන ඔය මල් ගෙනන අයගෙන් තූර්ය නාද කරන අය මට පුදන අය නෙවෙයි. ඔය කෝලම් කරන කට්ටිය මම පූජා කරන අය නෙවෙයි. මම පූජා කරන මට වන්දනා කරන කෙනා නම් නිස්සද්ද භාවයෙන් තමයි ඉන්නේ. බස්සාරාම නැහැ. නිද්දාරාම නැහැ. සංගණිකාරාමයක් නැහැ. ඉතින් ඒක නිසා හරි අමාරුයි මේ බුද්ධ ධර්මයේ කියලා දෙන්න. හරි අමාරුයි මොකද ඔක්කොටම ඕනේ මේ සෙනගත් එක්ක පවුලත් එක්ක ඉන්න ගමන් සමූහේ ඉඳගෙන පිරිසුදුවක් ගන්නම බෑ. සමූහේ කියන්නේම කක්කා. දෙනගේ එකතු වුණා නම් ආයේ මුකුත් ගන්න දෙයක් නැහැ. අපි යුනිවර්සිටි කිනෝට කියන්නේ වහවත් කණ්ඩ බෑනේ ගෝලි කට්ටියත් එක්ක කිනෝට ඒකත් ඉල්ලගෙන කනවනේ. වහ කණ්ඩවත් බෑ යාළුවොත් එක්ක. මචං මටත් කැලක් කියනවා ඒකත් කනවා. මොනම දෙයක්වත් කරන්න බෑ. ඉතින් මේ සංගණිකා රාමතාවති පැත්තෙන් බලනකොට කාන්තාවන්ට විශාල
අසාධාරණයක් සිද්ධ වෙනවා. මොකද ඒගොල්ලන්ගේ ආරක්ෂාව සඳහා සාමාන්‍යයෙන් ආරක්ෂකෙක් ඉන්න ඕන. ඉතින් ඒගොල්ලෝ විවේක වෙන්න හදනකොට දීමාපියෝ කියන අයුව වෙන්න බෑ. මොකද ওই වයසේදී එහෙම තනි වෙන්න දෙන්න බෑ. දීමාපියෝ දානවා විශාල ආරක්ෂාවල් දානකොට අර කෙනාට කවදාකවත් උදේකලාවක භාවනාවක් කරගන්න මේවා කරන්න බෑ. මොකද පෞල් වල තියෙන ප්‍රශ්න තියෙනවනේ එක එකනට ආරක්ෂා කරන්න ඕනේ කියලා. කොල්ලන්නේ එහෙම එකක් නෑ. උන් ඉතින් ඕනේ තැනකට යනවා ඕන මඟුලක් කරගෙන ඉන්නවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මුතුන් කොහොමද භාවනා කරන්නේ නෑනේ. ඉතින් මම අවුරුදු 26 27 භාවනාවට යනකොට ධම්මික හාමුදුරුවෝ කිව්වා කවදාකවත් කවුරුත් පිළිගන්නේ නැහැ. මම නිකන් ප්‍රශ්න ඇති කරගන්නවා කාටවත් කියන්න එපා. මම මේ භාවනා කරනවා එන්න භාවනා කරන්න කියලා කියන්නේ ඔය ඉන්නේ මට බැච් එකේ මට වැඩි සීනියර් හිටපු එක්කෙනෙක් අහන බලන්න මං ඉන්න කාලේ කවදාකවත් භාවනා කරලා දැකලා තියෙනවද කියලා. ඒගොල්ලෝ දන්නෙත් නෑ මං ගිය පාරක වගක්. සංගණිකාවේ ඉන්න වගේ තමයි මම ඉන්නේ කොයි වෙලාවෙත් ගියාම පාටියක් කරන්න ගියා නම් මම තමයි ඉස්සරහම ට්‍රිප් එක ඕගනයිස් කරන්නේ මම තමයි පාටියක් දාන්නේ ඔක්කොම ගන්න බෑ මම දන්නවා මේ අක්කු පිසු කරන්න ඇල්ල මම වැඩක් මං කරගන්නවා. ඒ ටික අමාරුයි මම දන්නවා තරුණ කාන්තාවකට අමාරුයි. ඒක නිසා මේ සාමූහික භාවනා ක්‍රමය හඳුන්වලා දීලා තියෙන්නේ ආන්න මේ වගේ කට්ටියට ඒකට කියන්නේ ශූන්‍යාගාරය කියලා. අපි හදා ගන්නවා සෙනගින්න තැනක් කාමභෝගීන්ගෙන් හිස් තැනක්. අපි ඉන්න ඔක්කොම ඕන જાතියක් වෙනවා. මොනි පවුලේ ඉන්න ඔක්කොම සමාජිකයෝ ඉන්නවා. හැබැයි අපි මේක තුලා තියෙන්නේ කියක් හරි හම්බ කරන්නවක්වත් ලාභයටවත් සත්කාරයටවත් සම්මානයටවත් සිලෝකයකටවත් නෙවෙයි. අපි මේ හිටියට කාටවත් කතාවක් නැහැ. තැපැල් මාර්ගේ ළමයි හම්බ වෙන්නේ නැහැ. අමාරුයි කරන්න අමාරු. ඉතින් ඒ නිසා යෝගාවචරය දවස් අවුරුද්ද පුරාම ජීවිත කාලේ පුරාම මේ සෙනගත් එක ගැවසි ඉන්නවනම් අනිවාර්යෙන් අපායයි. මොකද සෙනග ගාව කවදාවත් ධර්ම නැහැ. ඒකේ තියෙන්නේ හුදේකලාවයි. එකා වුණොත් බ්‍රහ්මයා. දෙකා වුණත් දෙයියෝ. තුන වුණොත් ගම, හතර වුණොත් කෝලාහලයි. එකා බ්‍රහ්මයා. දෙකා දෙයියෝ. තුන වෙච්චාම ගම, හතර කෝලාහලයි. ඉතින් මං රස්සාව කරන කාලේ මගේ දොරේ ලොකු චිත්‍රයක් අලවලා තිබුණා. There should have a place to be grow and branch out like a tree කියලා. විශාල ප්‍රදේශයක තියෙන තනි දූපතක තනි ගහක් ලස්සනට වැවිලා තියෙන එක ෆොටෝ එකක්. මම ඒ දවස්වල හරියට කියවනවා කග්ගවිශාන සූත්‍රය. මට කිව්වා ධම්මික හාමුදුරුවෝ කටපාඩම් කරන්නයි කියලා. ඒකේ තියෙනවා ආමන්ත්‍රණා හෝති සහාය මජ්ජේ ගමනේට ආනේට නිපජ්ජාය අනබිජ්ජිතං සේරිතං පෙක්ඛමානෝ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. අපි මේ සහායකයන් නැත්ත එකතුව හිටියොත් අපිට ආමන්ත්‍රණ තියෙනවා. වරින් මචං මාමුදේ නාන්න යන්න, වරින් මචං කඩේ යන්න, වරින් මචං ට්‍රිප් යන්න කියලා ඉතින් කාගෙත් තියෙනවනේ. ඒක ඉඳගෙන ඉන්න කොටත් තට්ටු කරලා කියනවලු. හිටගෙන ඉන්න කොටත් තට්ටු කරලා කියනවා. නිදාගෙන ඉන්න කොටත් තට්ටු කරලා කියනවා. ඇවිදින කොටත් තට්ටු කරලා කියනවා. කිසිම ලැජ්ජාවක් නැහැ. මේ සක්මන් භාවනා කරද්දිත් ඇවිල්ලා කතා කරනවා. අනේ සමාවෙන්න ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා භාවනා තමයි තියෙන්නේ. මට මේ අහවල් දෙයි කියන්න තියෙනවනේ. ඉඳගෙන ඉඳද්දිත් මට කරලා තියෙනවා. භාවනා කරනකොට වාඩි වෙලා ඉඳද්දිත් ඇවිල්ලා තට්ටු කරලා මෙහෙම ඔළුව දැම්ම මෙහෙම. මම බැලුවා මේක මල කෙලියක් නේ දැම්බ වෙනවා ඔළුවක් පල්ලෙහාටපත් වෙලා මම නිකන් හෙල්ලුම් කාලා බැලුවා. අර අනේ සමාවෙන්න මේ මම මේ බොහොඳුර ඉඳලා ආවේ ඉතින් පැයක් හිටියා දැන් මං හිතුවා දැන් නැගිටී කියලා නෑ. මං ඒකයි මේ තට්ටු කරලා මෙහෙන් තට්ටු කරලා උඩින් හැරිලා මෙහෙන් බැලුවා. මිනිස්සුන්ගේ වැඩේ කරගන්න ඕනේ නම් කිසිම විලිලැජ්ජාවක් නැහැ. අනබිජ්ජිතං සේරිතං පෙක්කමානෝ අනේ උන්දලට බෑ කියන්නේ නොවීම සඳහා මට බෑ කියන්න නොවීම සඳහා මගේ ස්වෛරී භාවයත් රැක ගැනීම සඳහා කඟ වේනගේ තනි අඟ වගේ තනියෙන් හැසිරියන් කියලා ඒ සූත්‍රය ලියලා තියෙනවා. ඇත්තටම ඒ වගේ රාජාව රත්තං විජිතං පහය කියලා තියෙනවා. උඹ හටන් කළා රට දිනාගනි. දිනාගත්ත පස්සේ රට දාලා ඵලයන්. උඹ විශ්වවිද්‍යාලේ ඵලයන්. පශ්චාත්තුපාදී කරපන්. හොඳ රස්සාවල් කරපන්. විශ්කොල දාලා ඵලයන්.
කාටද පුළුවන් ඔච්චර අමාරුවෙන් උපයාගත්ත හදාගත්ත මේ දේවල් එහෙම විසි කරන්න? ඒවා සේරම උර චක්‍රමාලාවල් වගේ. ඒවා සේරම කූඩැල්ලෝ වගේ. ඒවා සේරම කිනිතුල්ලෝ වගේ. දැහැලේ බොනවා, විදලේ බොනවා. ඒක අතහැරලා දැම්මට පස්සේ කද්දාකවත් පාඩුවක් වෙන්නේ නැහැ. මහන්සිච්චිගේ ප්‍රතිඵල අනියමාර්ථයෙන් Tamanට ලැබෙන්න පටන් ගන්නවා. බුදුහාමුදුරන්ට පිං සිද්ධ වෙන්නේ. අපි හිතන්නේ ඩිග්‍රී ඔළුවේ තියාගෙන හිටියොත් තමයි අපිට තෑග්ග ලැබෙන්නේ. පශ්චාත්තුපාදයේ පෙන්න හිටියොත් තමයි තෑග්ග ලැබෙන්නේ. මේ කරපු දානවල කටයුතු වලට පෝස්ටර් ගහලා බිත්ති වල ලිව්වොත් තමයි ලැබෙන්නේ. නෑ ඒක කොහොමදත් ලැබෙනවා. අනබිජ්ජිතං සේරිතං පෙක්කමානෝ. ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. ඉතින් මම ඒක හුඟක් හාමුදුරන දාලා ඇහුවා මේ වගේ සූත්‍රයක් කවදාවත් බණට ගන්න නැත්තේ ඇයි කියලා. ඕනේ නෑ ඒක කියන්න යන්න එපා. ඒව මේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා මිසක්කා ශ්‍රාවකයෝ ඒව කියවන්නේ යන්න එපා. ඒ සූත්‍රය කියවන්න එපයි කියන. කග්ග විසාන සූත්‍රය, සුත්ත නිපාතය, කුද්දක නිකාය සූත්‍ර පිටකේ. ඒකේ පෙන්ලා දීලා තියෙන මේ සංසර්ගයේ නිසා සාමූහික හිඳීම නිසා ඒ මාතංගණන් ඇතා කියනවා මම තමයි කණ්ඩායමේ නායකයා. මම වතුරට බහින්න ඉස්සෙල්ලා ඇතුන්නේ ඇවිල්ලා මගේ ගේ හැප්පිලා මට කලින් වතුරට බහිනවා. ඉතින් මට බොන්න වෙන්නේ බොර වතුරලු. නෑම්බියෝ ඉලන්දාරි අලි පැටව් අලි ඉලන්දාරි මං කියන්නේ. වතුර කලඹගෙන අර නායකයාට උඩින් ගියාට පස්සේ මට වතුර ටිකවත් බොන්න හම්බෙන්නේ නැහැ. ලාදලු කන්න නැහැ. මං ඒ නිසා රැහෙන් අයින් වෙලා තනි අලිය කුසේ ජීවත් වෙනවා කියලා මේ මාතංගණන් මේ හස්ති රාජයාත් කග්ගවිශාන සූත්‍රයත් බුදුචානන්සේ කොච්චර උදාරව උජාරුව කියන්නේද? අද මේ ආගම මොකද්ද කරන්නේ? ලක්ෂ පිංකම් කරනවා. දසදහස් ගණන් පිංකම් කරනවා. සංඝයා රැස් කරනවා. දාන දෙනවා. මොනවද කරන්නේ? මං පැවිදිනකොට මං කවදාවත් ගල්දුවේ ගිහිල්ලා තිබුණේ නැහැ. අපේ මූලස්ථානේ. මම පැවිදුනේ එහා කන්දේ. ඉතින් ඊට පස්සේ ගල්දුවේ දැන් මම පැවිදුනේ නොවැම්බර් 16 වෙනිදා. ඊට පස්සේ ඊගාව අවුරුද්දේ ජනවාරි පෙබරවාරි මාර්තු විතර වෙනකොට ගල්දුවේ උත්සවයක් තියෙනවා. ඉතින් ඒකට යන් කියලා පොඩි හාමුදුර කෙනෙක් මට කිව්වා. මෙහෙම යන්න නැතු හොඳ නැහැ මූලස්ථානේ යන්න එපා යන් කියලා. ඉතින් මට පැවිදි වෙච්ච දවසේ තිබුණ කලබලේ නිසා මම ගෙනත් තිබුණ අඳන වගේක් පූජා කරන්න අරිදම ස්වාමීන්ට පූජා කරන්න හම්බුෙත් නැහැ. මට හිතුණා ඒක කමන්න නැගිලා අතින් පූජා කරන්න පුළුවන් කියලා මම ලොකු ස්වාමීන්ට ඇන්දෑවේ වන්දනා කරන්න ගිය වෙලාවේ වන්දනා කරලා පහන පත්තු කරන මම කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මේ ගල්දුවේ පින්කමක් තියෙනලු ඕ පින්කමක් තියෙනවා. මේ මම යන්න මේ නම ගල්දුවේ යන්න කිව්වා නිකන් ලොක්ක කතා කරන ස්වරූපෙම මට තේරුණා ටිකක් අමාරු කියලා. මේ මං කෝ මේ හාමුදුර කෙනෙක්ව යනවා කියලා එතන අක්කර ගණන් පහන් පත්තු කරනවායි කිව්වා. කවදාකවත් ඒක දැකලා සතිය පිහිටවන්න බෑ කිව්වා. ඒ දවස් තුනේම තමන්ගේ කුටියේ ඉඳගෙන භාවනා කරලා ඔය පින්කම කරන හාමුදුරන් දීර්ඝායුෂ්ක වේවා කියලා පෝස්ට් කාඩ් එකක් අරින්නයි කිව්වා. අනික් සියලුම සංඝයා බලාගෙන ඉන්නවා ඒ දවස් එනකන් පහන් තෙල් ගෙනියලා තිර ගෙනියලා මොනවාද මල් හොයාගෙන අර පින්කමට සම්බන්ධ වෙන්න. මට හිතුණා යකෝ මේ සංස්ථාවේ උපාධ්‍යයන් වහන්සේ මට කියනවා අක්කර ගණන් පහන් පත්තු කරනවා සූගල සෙනග මොනම සත්‍යයක්වත් පවත්වන්න බෑ පලාත යන්න එපා. ඊපස්සේ මං ගිහිල්ලා මට කතා කරපුවා හාමුදුරන් කිව්වා මගේ නම කිව්වද? ඊ හාමුදුරු උඩ ගිහිල්ලා හිටියා මං කියුණාද මන් දන්නේ නැහැ නැත්නම් මෙහෙම යන්න ඕනේ කතාවක් කියලා. එහෙම කියන්න එපා ලොකු සංසෙම ගිහිල්ලා කියන්න එපා මං ඔයා නමටනේ කිව්වේ ඇයි ඔව කියන්නේ කියලා. මම කිව්වා යන්න අහන්න එපා ලොක්කා කිව්වේ මොකද? ওই දවස් තුනේම භාවනා කරලා ඒ පින්කම සමරන හාමුදුරන්ට දීර්ඝායුෂ වේවා කියලා පෝස්ට් කාඩ් එකක් දාලා. ඒ සංජය පෝස්ට් කාඩ් බලන්නේ ඒක විසි කරලා දාන්න නැති. මොකද ඒ හාමුදුරුවෝ සංකරින්ගාවට කැමති හාමුදුරුවෝ. අද සංඝයාට අපේ තේරවාද සංඝයාට මහායාන කට්ටිය කියන්නේ උත්සව සංවිධායකයෝ කියලා. එච්චර උත්සව සංවිධායකයෝ ආමුදුරකට මයික් එක දුන්නොත් නම් කවදාවත් ගන්න බෑ. නවල දෙන්නේ.
මයිකල් ජැක්සන් පරාදයි. දැන් මට වෙලාදී ඊතරම්ම සංගණිකාවට බැඳිලා තියෙන්නේ. මේ හාමුදුරන්ගේ පුද්ගලික ජීවිතයක් නැහැ. අරන් නිවාසී ජීවිතයක් නැහැ. තනියම ගත කරන පැයක් නැහැ. දවසම සෙනක සඳහා වෙන් වෙලා ගත කරනවා අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු වාගේ. මිනිහක් හැදෙනකම් බලන් ඉන්නේ 7 දවසේ දානෙට යන. පාංශු කුලෙට යන. අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු දාන ඇඩ්වර්ටයිස්මන්ට් සමාජලාට ලොකු මිනි පෙට්ටි දෙකක් එකවර ගත්තොත් පොඩි පෙට්ටියක් නොමිලේ දෙනු ලැබේ කියලා. අපේ ආමඳුරන්ටත් කොවිඩ් ආපුවාම පිට පාංශු කුල පිට මලගෙවල් හරි කරදරයි කියා ඊළ ඇන්ලොප් එකක් අරගෙන එනවා. අයියෝ. මේක නම් හම්බ වෙන්නේ ඒ පැත්තෙන් ගිහිය මොනව කරන්නද? ඊට පස්සේ ගිහියත් පුරුදු වෙනවා හාමුදුරන්ට මේ වගේ පඳුල්ලන්න. මරණ වෙලාවේ දන්නෝ අපායේ අටම තට්ටුවට යන්නේ කියලා. ගිහියා ඊට උඩ එකේ හිටින්නේ. අඩියම තට්ටුවට යන්නේ. මොකද උත්සව සංවිධාන. එදත් කිව්වා නිසන් වනේ විතරයි කටින පිංකමක්වත් නැහැ. වෙසක් උත්සවත් නැහැ, නත්තල් උත්සවත් නැහැ, පොසොන් උත්සවත් නැහැ. හැමදාම එකම කාලසටහන තියෙනවා. ඉතින් කට්ටිය හිතන අපිට දාන්නේ නැති වෙයි. අපිට ගබඩා පිරීලා. කවඩා පිරීලා හැම කෙනාම හොයලා බලලා ගෙනත් දෙනවා. කිසිම අඩුවක් නැහැ. ඒව තමයි අපි ඕගොල්ලන්ට කන්න දෙන්නේ. අපි ඇහුවා මේ 30ක් 40ක් වැඩිපුර එනකොට මේක 100 දක්වා වැඩි කරනකොට ඕගොල්ලන් බරක් නැද්ද කියලා. ඊට පස්සේ අපේ කාර්ක සභාව කිව්වා අපි සාමාන්‍ය දවස්වල සංඝයා 20ක් විතර හිටියා. වැඩ ගිහියෝ 3-4 දෙනෙක් හිටියා පිරිමි අය. වැඩමුළුවට ආවට පස්සේ 35ක් වැඩෙනවනේ. බොහොම අමාරුවෙන් තමයි අපි දායකයන් කිව්වේ භාවනා මධ්‍යස්ථානයක් හදුවා 35 දෙනෙක් ඉන්නවා කියලා. ඒසු ගණන් ගත්තේ නැහැ. ඉතින් අපිට දුකයි හුඟා කෙනෙක් දුප්පත් ගම්වලින්. ඊට පස්සේ 60ට නැංගුවා. නංගුනට කාර්යසභාව රැස්ලා කිව්වා අපි මෙහෙම කරමු 35 දෙනාට අමතර වෙන හරියට අපි තියෙන සල්ලි වලින් අපි අමතරව ගෙනත් දෙමු. අපි යෝජනා කෙරුවා දායකයට ඕකට කැමැති නම් කරන්න පුළුවන් නම් ඔයා 60ටමත් කීයන්ට දන් දීලා සංඝයාට දන් දෙන්න ඔයාට දෙන අවස්ථාව. බැරි නම් අපි අමුද්‍රව්‍ය දෙන්නම්. එහෙම නැත්නම් අමතර අයට අපි කැම වේල් ටිකක් ගෙනත් දෙන්නම්. උයන්න කරදරයිනේ. එච්චර සල්ලි තියනව නෙවෙයි දායකනවා. එක්කෙනෙක්වත් බෑ කිව්වේ නෑනේ. එක්කෙනෙක්වත් බෑ. ඊට පස්සේ 100ට නැග්ගුවා. අද සංඝයා ගහන 30ට නැගලා ඉන්නවා. එම් බෑ කියන්නේ අපිට අඩුවක් වෙන්නේ නෑ. මොකද මේ විවේක වෙන්න මිනිස්සුන්ගේ තියෙන සද්ධාවට කිනලා දෙනවා. අපි සෙනගත් එක්ක ඉන්නකම් කවදාකවත් විවේකයක් ලැබෙන්නේ නැහැ. කඹුරන්නේ එකමයි කරන්න තියෙන්නේ. කඹුරනෝ. සර්වචනන්සේ සඳහන් කරන එක කතාව යන්නේ මෙහෙමයි. සර්වචනන්සේ ඉන්න කාලේ නාගිත කියලා හාමුදුර කෙනෙක් තමයි උපස්ථාන කරන්නේ. එතකොට නන්දා අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථානට ඇවිල්ලා නැහැ. කීප දෙනෙක් ඉන්නවා. ඒ දවස් නාගිත හාමුදුරු ඉන්නේ. නාගිත හාමුදුරු ඉඳද්දි සර්වචනන්සේ යනවා කැලේකට. පිරිසත් එක්ක ගියාට පස්සේ ගමේ මිනිස්සුන්ට ආනන්ද වෙනවා අනේ සරුවච්චන්හන්සේ වැඩියයි කියලා. ඉතින් මේ වගේ වෙලාවෙ විශාල පිරිසක් ඇවිල්ලා අරණ්‍ය දොරකට ගාව ඉඳගෙන මේ පිරිකර ගෙනල්ලා පූජා කරන්න ගෝසාව. ඒකට කැලේ මැද ඉන්න සරුවච්චන්හන්සේට එනවා මාළු කඩේ වගේ කච 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 කන. ඉතින් එනවා නාගිත හාමුදුරු. නාගිත කවුද අර කෙවුල වගේ කෑ ගහන්නේ? ඒක කියන්නේ තමයි මං ආවේ ස්වාමීන් වහන්සේ මේ මිනිස්සු විශාල පිරිසක් ඇවිල්ලා කලාතුරකින් තමයි සරුවච්චන්සේ දකින්න හම්බ වෙන්නේ. පූජා භාණ්ඩ වගේ ගෙනල්ලා එන්නද කියලා. නෑ මට ඒගොල්ලෝ දකින්න ඕන කමක් නෑ. යන්න කියන්නේ. ටික හිතන්න බෑනේ බුදු කෙනෙක් මහා කරුණාවෙන් කොහොම කියයි කියලා. නාගිත හාමුදුරුවෝ ගිහිල්ලා කියනවා සරුවච්චන්හන්සේ විවේක වෙනවා. මේ වෙලාවේ හම්බ වෙන්න බෑ. මේගොල්ලෝ ඉඳගෙන ඉන්නවා දැන් විවේකේ නතරච්චාම හම්බෙන්නේ. දැන් නාගිත හාමුදුරුවෝ කතා කරලා ස්වාමීන් දැන් නම් පැය භාගයක් විතර ගියා. ඔබ හන්සේ කියලා ආයෙසරයක් පොඩ්ඩක් බලනවාද තට්ටු කරලා සරුවච්චන් වහන්සේට මේ පිරිකර විතරක්වත් පූජා කරලා යන්නේ. දැන් නාගිත හාමුදුරුවෝ ආයෙ යනවා බුදුරජාණන් සාට. අවසරයි ස්වාමීන් වහන්සේ මේ පිරිස දිගටම ඉන්නවා. මං ඔයාලට සැරයක් කිව්වනේ මට කෙවුලොත් එක්ක ගනුදෙනුවක් නැහැ. මොකද අර ඉන්න ටිකෙත් කතාව. කච කචේ.
දැන් නාගිද හාමුදුරන්ට ඇවිල්ලා මේ මිනිසුන්ට කියන්න බෑ මොනවද දැන් කියන්න බෑනේ බුදුරජාණන්සේ කැමති නැහැ හම්බ වෙන්න බුදුරජාණන්සේ කෙවුලොත් එක කරන්නව නැහැ කිව්වයි කියලා මේ සරුවචාන්සේ දිගටම විවේක වෙන්න කැමති. ඕව තමයි සංඝ ගැට කියන්නේ එහෙම තමයි. දහරකොල්ල ඉඳලා ආයෙත් හතියක් ගියාට පස්සේ කියනවා අවසාන වතාවට සාංශර බැද්දේ තුන්වෙනි සැරේටත් ඇපිල් එකක් දාන්න. ඉතින් නාගිත හමුදුර අඩියක් පස්සට තියෙනවා අඩි දෙකක් ඉස්සරහට තියෙනවා ආය අඩි තුනක් පස්සට තියෙනවා. ඉතින් කොහොම හරි කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අවසරයි ස්වාමීන් වහන්සේ මට මේ අමාරු තැනකට මම පත් වෙලා තියෙන උපස්ථායක වශයෙන් ඒගොල්ලෝ කියන්නේ මෙච්චරයි. ඔබ වහන්සේ දැකලා පිළිකර ටික දෙන්න. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා කෙවුලොත් එක්ක ගමනක් නැහැ. ආනන්ද නෑ නාගිත මම යන ගමනේ මට ඉස්සරහා ගව්වත් තරම් කවුරුත් පේන්නේ නැත්තම් කැලේ. ගව්වත් තරම් පිටිපස්සේ පේන්නේ නැත්තම් මට අවශ්‍යලාට මල මූත්‍ර පහ කරන්න පුළුවන් නාගිත. මම සෙනගට කැමති නෑ. එච්චරයි කතාව ඉවරයි. කොහොමද පුත්‍රයන් වහන්සේ තමන්ගේ අධිකාරී ශක්තිය පාවිච්චි කරන්නේ? මං යන ගමනේ ගව්වත් තරම් පේන්න කවුරුත් නැත්තම් ඉස්සරහින් මං යන ගමනේ පිටිපස්සෙන් ගව්වත් තරම් කවුරුත් නැත්තම් ආනන්ද නාගිත වෙන මොකුත් එපා මට අවශ්‍යලට මල මූත්‍රා කරන්න පුළුවන්. සෙනගත් එක්ක ඉන්න මිනිස්සයාට අද මල මූත්‍රා කරගන්න බෑනේ. පුදුම දුකකනේ ගත කරන්නේ. කාන්තාවක් ආපුවම කාන්තාවට හැමතැනම කරන්න බෑනේ මල මූත්‍රා. ඉතින් මනුස්සයට ඒකට ගැළපෙන සුදුසු තැනක් හදලා දෙන්න ඕනේ. එහෙම නැතුව පැය 1 2 3 4 යනකොට මොකද වෙන්නේ? සංගණිකාව තුල අද තියෙන මේ සංකර ලෙඩ සේරම ওই කොරෝනා කියන්නේ තන්නේ ක්‍රම සංගණිකාවේ ලෙඩක්. ඒකට අපේ පාලි පොතේ සඳහන් කරන්නේ සංක්‍රමණික රෝග. ඒවා මීටර් 2කට වැඩි ලඟ වෙන්න ඕනේ. ලඟ වුණොත් තමයි රෝගේ හැදෙන්නේ. සෝෂල් ඩිස්ටන්ස් එක තිබ්බනම් රෝගේ හැදෙන්නේ නැහැ. ඒකට කියන්නේ පාලියෙන් විජන වාතේ. මේ ජනය ප්‍රාශ්වාස කරපු වාතේ නෙමෙයි අපි හුස්ම ගන්නෙ. විජන වාතේ. විජන වාතේ කියන්නේ ඔක්සිජන් රිච් ඇට්මොස්ෆියර්. අලුත්ම හුලං අපිට උඩට ගියාට පස්සේ තියෙන්නේ. මේ පිට රටින් ගෙනාවු හුලංවත් එතන මේ කවුරුත් ප්‍රාශ්වාස කරපු හුලඟක්වත් නෙවෙයි. කොච්චර වියදම්ද බලන්න ඒක. නගරයකට ගිහිල්ලා බලන්න ප්‍රයිවට් බස් එකක් පොඩ්ඩක් විනාඩි 5ක් අද්දන්න නැතුව හිටියොත් එහෙම කොහොමද ගන්ධස්තරي කියලා. ජීවන සුවඳ අඩු ගඳ මම ඒ දවස්වල නිල්ල බෑන්ඩේ ඉන්නවා බස් වලට එකේ මේ කොළ නුවර ඒ හැරි ඉන්නේ වතු වල වැඩ කරන අය අම්මා පුසුඹ බස් එකේ මැද්දුවේ නැත්තම් හරියට වෙලාවට අර රත් වෙනකොට ඒ ගලහා සුවඳ එනවා නුවර ඔර්ලෝසු කණු ගාවට බස් එකට. ඉතින් අපි පින් කරලා තියෙන නිසා මට අවුරුදු 35 වෙනකොට කල්පනා වුණා කැලේකට ගියොත් වැඩි ලාභයි කියලා. තාම සන්තෝෂේ තියෙනවා. තාම සන්තෝෂේ තියෙනවා මං ගත්ත වටිනම තීන්දුව තමයි ඒ සෙනගෙන් අයින් වෙලා කුලයා කෙරෙන් වෙන් වෙලා ගණයා කෙරෙන් වෙන් වෙලා ගත කරනවා. ඕන තරම් මට කුලයා ගණයා හම්බෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒගොල්ලෝ ඔක්කොම පිටගංකාරයෝ කිසිම කෙනෙක් මගේ ලේ නෑයෝ නෑ කවුරුවක්වත් නෑ. අනිත් ඔක්කොත් ඒ ගත කරන කැමති වෙලාවට වරෙන් කැමති වෙලාවට ඵලයන් මයිත් එක්ක නෑ කිසිම ගනුදෙනුවක්. ඉතින් ඒක පේන්නේ හරි අකරුණාවන්ත කිසිම තෙතක් අනුකම්පාවක් නැති කතාවක් කියලා. සංගණිකාවට ඉඳ දුන්නොත් විෂ බීජ සංක්‍රමණික රෝග භයානක ලෙඩ. ඒවට සාමාන්‍යයෙන් කියන්නේ සමාජ රෝග කියලා කියන්නේ. VD කියලා කියන්නේ. HIV වෛරස් කියලා කියන්නේ. ඔක්කොම කන්ටැක්ට්ස් වලින් තමයි යන්නේ. භයානකම ලෙඩ රෝග හැදෙන්නේ අතගාලා. අත ගෑපේ. ඊගා තමයි තියෙන්නේ සංසර්ගය කියන්නේ අන්න ඒකට තමයි. දෙන්නෙක් විසින් එකතු වෙලා කරන ග්‍රාම්‍ය කෘත්‍ය ජල කිසිෙන් හමාර කළ යුතු. එහෙමයි බුදුහාමර සඳහන් කළා දේ. ඒකෙන් තමයි ළමයි හම්බෙන්නේ. ඊට ඉස්සෙල්ලා තමයි අර දස්සන කාමේ, ශවණ කාමේ, සමුල්ලේපන කාපේ, සංගණිකා කාමේ, සංසග්ගා කාමේ. ඒ නිසා අපි ඉන්නේ කොතනද කියලා බලන්නකෝ. දකින්න තැනද, අහන තැනද, එහෙම නැත්නම් ඇලි ගලි වාසය කරන තැනද, කට්ටිය එකතුලා ට්‍රිප් යන තැනද, නැත්නම් එකන සංසර්ගයේ යෙදෙන තැනද කියලා. අද මානවය ඉස්සරහටද යන්නේ පස්සටද යන්නේ කියලා ලොකු සැකයක් තියෙනවා. මානවය ඉස්සරහටද යන්නේ පස්සටද යන්නේ කියලා ලොකු සැකයක් තියෙනවා. මොකද මානවයට අද බෑ තනි වෙනවා කියන එක හිතන්න. ඒක පෙන්ලා තියෙන්නේ ශිල්පෙට වැරදි,
තාක්ෂණයට වැරදි, sannivedanයට වැරදි මොකක් හරි පැටලිලයි කියලා. ඉතින් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ තියෙනකොට මම report එක අරගෙන බලනවා. ඒගොල්ලෝ මේ සංගණිකාව තියෙද්දී සෞඛ්‍ය හොයනවා. කොහේ සෞඛ්‍යයක්ද කට්ටිය එකතු වුණාම කක්කා නැදකින් නොපතන් නොදෝමකින් සංගණිකාව කියලා ශාසනය සඳහන් කරන්නේ ගණයා කෙරේ කුලයා කෙරේ යති බැඳීම. ඒක එන්නේ කාමරාගය කියලා නෙවෙයි භවරාගය කියලා තමයි එන්නේ. කාමරාගය කියන්නේ මගේ ඉදurang පිනවීමේ ආසාමට රූප බලන්න, සද්ද අහන්න, ගඳ බලන්න. දැන් භවරාගය කියන්නේ අපේ කට්ටියගේ, අපේ ගමේ, අපේ පවුලේ, අපේ ආගමේ, අපේ නගර සභාවේ, අපේ සිංහල බුද්ධ ආගමේ කියලා නැට්ට උඩ තියාගෙන කතා කරන්නේ. එහෙම කෙනෙකුට කිව්වොත් එහෙම මේ තනි වෙලා නිවන් දකින්න ආපෝ තනි කර ආත්මාර්ථකාමී නියා විතරක් නිවන් දකින්න හදනවා. අපි එහෙම නෑ. අපි කට්ටියත් එක්ක නිවන් යන්න හදන්නේ. බජාර් එකත් එක්කම. ඉතින් පණ්ඩිත සංසේක දවසක් ගමනක් ගිහලා එන ගමන් තායිලන්තේ එයාපෝට් එකේ නතර හිටියා. එතන සමහරට පැය 6-7 ඉන්න ඕනේ බුරුමෙට ෆ්ලයිට් එක ගන්න. ට්‍රාන්සිට් එකේ. ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ඉන්නවා. එතනම ඉඳලා තියෙනවා චීනට යන කෙනෙකුත් මහායාන බුද්ධ ආගමේ උසස් ඒ කට්ටියගේ නිකායේ ලොකු හාමුදුර කෙනෙක්. ඒ දෙන්න ඉන්න වෙලාවේ එයාගේ ට්‍රාන්ස්ලේටරයි මෙයාගේ ට්‍රාන්ස්ලේටරයි කතා කරලා බලනවා මේ දෙන්නම ඒ අන්තවල ප්‍රධාන ඒ කියන්නේ උපාධ්‍යයන් වහන්සේලා. මුන් දෙන්න කතා කරලා කිව්වලු අපි දෙන්නම අපි ගුරුනාන්සලා දෙන්න එකතු කරලා සාකච්ඡාවක් තිබුණා. ඒක දැන් පැය 6ක් කතාවක් ඉඳගෙන ඉන්න එපායි. ඉතින් අපේ උමියා තාවුන් ගිහලා ලොකු සාංශකයන් වල පණ්ඩිත සාංශකෙන් මේමයි සාංශාර සාංශර පොඩක් කතා කරන්න ඕනේ. අපි සම්බන්ධ කෙරුවට කමක් නැද්ද කියලා. ඉතින් සයිඩ් ගෝල මට කතා කරන්න කොහොමද මම දන්නේ නැහැ නේ භාෂාව. නෑ නෑ අපි ඒක ට්‍රාන්ස්ලේට් කරලා දෙන්නම් කියලා. අරයත් ගිහලා කතා කරලා කිව්වලු මේ මහායානාමතුරන්ට මේ අර ආමතුරු තේරවාදී නංගත් ආමතුරු කෙනෙක් හොඳ විපස්සනා කතා කරන්න කැමතියි කියලා. ඉතින් පස්සේ දැන් අර දෙන්න කොහොමද කපුකම කරා. කළා කතා කරගෙන ඉන්න ගමන් අර මහායානාමතුරු කියනවලු ඔයගොල්ලන්ගේ ක්‍රමේ තනිකර නිවන් දකින්න ක්‍රමයක් නේ තියෙන්නේ. තනි වෙලා මම දැන් මෙතන එක නිවන් අපේ නෑ. අපි තනකොළ ගහත් නිවන් දකින්නකම් මම බෝධිසත්ව සම්භාර තමයි පුරන්නේ. මම කවදාකවත් නිවන් දකින්නේ ඔක්කොම නිවන් දකින්නකම්. ඒ නිසා අපේ හිත මහා පුලුල් හිතක්. උගුල මේ තනියම එක්කෙනෙක් කැලයට වෙලා නිවන් දකින්න හිතක්. ඒ නිසා අපි ඒක ජනප්‍රිය වැඩි. අපි ඒක ලෝකයක් පිළිගන්නවා. බලන්න ලංකාවේ ලෝකේ ඉන්න බෞද්ධයන්ගේ 90 ගාණක් ඉන්නේ මහායාන බුද්ධ අහංකාර. තේරවාදයේ පොඩ්ඩයි. ඒකත් තමයි අපි ඔය ශ්‍රී ලංකාව. ඒකෙත් බැලුනකොට නම් තේරවාදේ කවුරක්වත් නැහැ. ඉන්න හරියක් ඉන්නේ මහායානකාරයෝ ඔක්කොම කරන්නේ පූජා සත්කාරය. අපි ඒක පැත්තක තියමුකෝ. ඊට පස්සේ සායඩුවට කතා කරලා පස්සේ ඊට පස්සේ ආ ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා. දැන් ඔබ වහන්සේලා තනියම නිවන් දකින්න හදනවා. හුස්ම දිහා බලනවා, කකුල දිහා බලනවා. ඒක වෙලාවට හිත පුළුවන් තරම් මම දැන් මෙතෙන්ට ගන්නවනේ. අරගෙන ඉවරලානේ ගමන යන්නේ. අර හමුදුව කියනලු අපි නම් එහෙම කවදාකවත් නැහැ. අපි මහා කරුණාවෙන් ඒ කියන්නේ මහා ජන බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේවමනසාය කියන එකයි කරන්නේ. ඒ සයිඩ් ගෝල් කමන්නේ. ඒකේ දෝෂයක් නැහැ. මේ අහලා තියෙනවද බුදුරජාණන්සේ කියලා තියෙනවා මඩේ ඉරලා ඉන්න කට්ටියකින් එකෙක් හිතුවොත් මං අනිත් එකනට උදව් කරන්න පුළුවන් කියලා අනිත් එකන උස්සන්න ගියොත් මඩේ ඉන්නේ කාට මොකද වෙන්නේ? අරු තවත් එරෙනවනේ. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවද මඩේ Taman ඉරලා ඉඳ තව කෙනෙකුට කොට දාන්න පුළුවන් කියලා? බාන්න බෑ. උඹට හොඳම වැඩේ තමයි උඹ ගොඩ ගිහිල්ලා ලීයක් දාලා ගණින් ගොඩ ඉන්න මනුස්සයා. මඩේ ඉන්න එක. ඉස්සලා උඹ ගොඩ වෙයන්. උඹ මඩේ ඉඳද්දි මොන එකක්ද කියලා ඉතින් ආරය කටවා ගත්තා. සයිඩෝ කියනවා අද බුරුමේ ඉන්න බෞද්ධයොත් මේ Taman බුද්ධහම කියලා මොකද්ද කියලා දන්නේ නැතුව අනුන්ට උගන්වන්න කතා කරනවා. දන්නේ අහල බලන්න ඔය බුද්ධාගමක දැන් අපි කරනනේ මුල් කොළඹ දිස්ත්‍රික්කෙම ඉන්න 1000කට වැඩි බෞද්ධ ආගම උගන්වන ගුරුවරු. ඒ අධ්‍යක්ෂකතුමා අපිට කතා කළේ කොහොමද සාංශ අපි වැඩමුළුවක් කරමු පළවෙනි දවසේ Zoom තාක්ෂණය අරගන්නම විනාඩි 40ක් ගියා. ඔය තෙල්ලමක් නේ ඔය සයන් කරන වැඩේ උඹලා හිතන්න බෑ දෙල්ලන් කියලා. සයන අමාරුයි ඔය හිටියත්. හරියට මේ තාක්ෂණය ආරන්නේ. ඒක මම හේමන්තර කිව්වා
ඊවන්ත කාලේ තමයි ඇත්ත තමයි 1000කට. ඊගාදාසේ අපි දෙමු තාක්ෂණේ. වැඩමුළු 3ක් අපි කරා මම හිතන්නේ මේ වෙනකොට. එක්කෙනෙක්ව සතිය කියන එක දන්නේ නැහැනේ. මුළු කොළඹ දිස්ත්‍රික්කෙම උගන්වන බුද්ධහම උගන්වන ගුරුවරුන්ගෙන් එක්කෙනෙක්වත් දන්නේ නැහැ සතිය කියන්නේ කිය. කිව්වට පස්සේ තහන ඔක කරන්න පුළුවන්ද කොහොමද කරන්නේ? දත් ගලවන්න ඕනද උකට? නැත්නම් පච්ච කොටන්න ඕනද උකට? උකට නාන්න ඕනේද? අනේ මේ ලංකාවේ Taman දන්නේ නැත්නම් කො දැනගනින් එහෙම නැත්නම් දන්නේ නැහැ කියලා කියපන්. එහෙම කියන්නේ නැතුව මේ සංගණිකාවකට ගිහිලා උගන්වන්න හදනකොට හරිම සෝරි තමයි. මම මේ පැවිදි වෙන්න එනකොට 88 අගෝස්තු මාසේ මම දැන් 23 සුබදාරාමයට ගිහලා ලොකු සංසිත් වන්දනා කරලා අපි පිටත් එනකොට කෑගල්ලේදී අපි තේ එකක් බොන්න නතර කරා. එතෙන්දි තේ සාප්පුවේදී කියපු කතාවක් මම මේ කියන්න දැන්. තර්ස්ටේට් සෙන්ටර් එකේ තියෙන්නේ. ඒකෙදි කරපු කතාවක්. මම ඒත් ආපු මහත්තයෙක් කියනවා මේ කුමාරතුංග මුනිදාස දවසක් ගියාලු කුමාරතුංග මුනිදාස දන්නවනේ. එළ භාෂාව ප්‍රාරම්භ කරුවේ. එයා ගියාලු බුදුගෙට වෙසක් පොයේ දවසක. යනකොට කට්ටිය මේ බෝධි පූජාව තියලා බණ මඩුවට රැස් වෙලා. මෙයා ඒ කට්ටිය සෙනග ඉන්න නිසා කරබන් ඉඳලා කට්ටිය ගියාට පස්සේ අර බුදුගේ වහලලු. මෙයා ගිහලා ඇරලා බලනකොට අම්මට උඩුගේ ඇතුලේ පුල්ලුවන් තරම් හඳුන් කූරුපත්තු කරලා පුඩුවන් තරම් පහන් පත්තු කරලා බුද්ධ පූජාවක් තියලා මල් වලින් ආසනය අතුරලා හොස්ස කරන්න බැල්ලු සුග්ගල ගඳක් ආවලු මේ සැර. එහෙම දොර වහලා කකුල ගත්තලු පිටිපස්සට. එලිපත්තුට තිබ්බ කකුල ගත්තලු. ඒත් බුදුහාමරල කුමාරතුංග මොකද කියලා ඇහුවලු. ඊපස්සේ අනේ බුදුහාමුදුරනේ ඔබ වහන්සේ තියා වනේ වනසිව්පාකටවත් මේව කාමරයක් ඇතුළට දාලා හඳුන් කූරුපත්තු කරලා පහන් පත්තු කරලා බහින්ද බැරි වෙන විදිහට ආතනේ පුරවලා තිබ්බහම මට හරිම කනගාටුයි කිව්වා. අයියෝ මොනවා කතා කරනද කුමාරතුංග මම දුෂ්කර ක්‍රියා කරන කාලේ පුදුමාකාර දුක් විඳපු කෙනෙක් නේ. ඕක මොකද්ද? හඳුන් කూరు සුවඳ කියන එක මොකද්ද? දුම් ගාන එක මට මොකද්ද? පහන් පත්තු කොල්ල එන තර මට මොකද්ද? මේ බුද්ධ පූජාව පුරාම කුඹි වහලා. තාපොඩ්ඩෙන් කකුලත් කනවා. ඊ ගාලල්ලා කිව්වලු. නමුත් මට කනගාටු දැන් අර බණශාලාවේ මං කිව්වා කියලා පච කෙලින හාමුදුරුවෝ කියන දේ අහනකොට නම් මට හරිම කනගාටුයි කිව්වා. උන්න සංගණිකායේ වගේ බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වා මෙහෙම කිව්වයි කියලා කිව්වට එක්කෙනෙක්වත් අරණ්‍යගත වීම දන්නේ හුදේකලාව දන්නේ ආනාපාන දාතිය දන්නේ වම තිනකොට දකුණ තේරෙන්නේ නැහැ කියලා දන්නේ ඒගොල්ල තමයි මේ ප්‍රමුඛතාවය අරගෙන වැඩ කරන්නේ. ඒකයි 1964 මේ නිස්සරණ වණේ කියන එක හැදුවේ විවේක වෙන්න කැමති කෙනෙකුට ඇවිල්ලා ඉන්න. මම ඒ කාලේ දන්නෙත් නෑ එහෙම එකක්. අපි නිකන් පෙන්කෙලි ඉන්න වයසනේ 64 67 වෙනකොට මට අවුරුදු 13 14 වයසේ. මට තේරෙනකොට 88 87 මෙහෙම තැනක් තියෙනවායි කියලා. ආවත් මට විශ්වාසයක් තිබුණේ නැහැ මේ මුදල් පාවිච්චි නොකරන පින්න පාතෙන් යැපෙන ශ්‍රමණ ජීවිතයක් අද වගේ ලංකාවක තියෙනවායි කියන එක කවදාකවත් මං හිතුවේ නැහැ. මං රුපියල් 420 ගාණක් සාක්කුවේ දාගෙන ආවා. හදිස්සියක් වුණු පාම් ගෙඩියක් හරි ගන්න පුළුවන්. ඒ දවස්වල 726 පාම් ගෙඩියක්. කණ්ඩ දුන්නේ නැත්තම් මොනව කරන්නේ? ආවා උඩහට ගියා. ලොකු සංජිකෝ ඕන්න විශේෂ කොට ආමර හම්බෙලා එනන් සිල් ගන්නකෝ කියලා. ඉතින් මං සුදු අරගෙන ආවිල්ලා තුනා. ඉතින් කවදාවත් සිල් අරගෙන නැහැ. ගමේ සිල් ගත්තා වගේ තමයි. ගියාට පස්සේ ආනන්ද ආමර කතා කරලා කිව්වා මෙහෙමයි දැන් 8 සිල් නෙමෙයි අපි 10 සිල්ම ගමු කියලා. මං කිව්වා ආනන්ද කොයි එක දුන්නත් එකයිනේ මට. පන්තිල් තිබ්බත් මට තේරෙන්නේ නැහැ. 8 සිල් දුන්නත් දෙන්නේ නැහැ. 10 දුන්නත් තාමනේර කෙරුවත් මං කිව්වා ඔබ හන්තේ දෙන එකක් ගන්න. නිකන්නේ දෙන්නේ. ගත්තා. දැන් යන්නේ නිකන් හරියට බිම බලාගෙන බොහොම අඩිය තියා දැන් යනවා දස සිල් ගත්තාම බරයිනේ අපවලුව ඔන්න යනවා යනකොට 10 කුටි ළඟ යනකොට ලොකු සාහිත්‍ය මහත්තයා උපාසක මහත්තයා කිව්වා මෙහෙම බලන්නත් බෑ බොහොම හිමීට ඔලුව පාත් කරලා බලන ලොකු සාහිත්‍ය මණ්ඩයි කතා කරන්නේ
නම මොකක්ද දන්නේ නැහැ. ඊට පස්සේ මීට ළඟට ගියට පස්සේ සිල් ගත්තද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ සල්ලි තතේ තියනවද? එහෙමයි. මම බන්නේ නැහැ. ඉන් දස සිල් වල තියෙනවනේ මේ ජාත රූප රජපටි ගහන දැන් සිල් නැහැ. මොකද ස්වාමීන් වහන්සේ මේ ආතපాతයක් දන්නව සිල් ගත්තා නම් තමයි මේ සල්ලි නම් තියෙනවා. නෑ බයි වෙන මොකක්වත් බයි. ඒ සල්ලි ගැන අපේක්ෂාවක් තියෙනවද කියලා. මම කියන්නේ මට ඒක නම් අවශ්‍යතාවයක් නෑ. මොකද මට තේරුණා මෙහෙන් කොහොමවත් කන්න දෙනවා. එහෙනම් මම ලියන මහත්තයට එන්න කියන්නම්. තියෙන දණ පෙන්නන්න අලුතෙන් සිල් ගන්න ඕනේ. හිතින් අතාරින්නයි කිව්වා. මගේ ලොකු අයියා මට හොඳටම බැන්නා. එහෙම මුදල් නැති ජීවිතයක් අද කාලේ ගත කරන්න බෑ කියලා. උඹ ඉන්නේ අයිඩියොලොජි එක. ඕම දෙයක් දැන් නැහැ. ඕක එනකන් හිටම මෛත්‍රී බුද්ධ සාසනේ. මේ කාලේ බෑ කියලා. මෙහෙම විවේක වෙන්න පුළුවන් කියලා, මෙහෙම ඝන සංගණිකාවෙන් තොර වෙන්න පුළුවන් කියලා, ඝණයා කෙරෙන් කුලයා කෙරෙන් වෙන් කරන්න පුළුවන් තනක් ඒක හදපු ඇත්තන්ට දන්න ගහලා වැඳලා මදි. හිතේ තිබුණෙත් නෑ වගේ. මොකද මේ ලෝකේ තියෙන හරියක් තියෙන්නේ සම්පූර්ණ ආගම විකුණන කන තැනක් නෙමේක. පිරිත් නුරට සල්ලි ගන්නවා, පිරිත් වතුරට සල්ලි ගන්නවා, බෝධි පූජාට සල්ලි ගන්නවා. හැම තැනම තියෙන එකක් නේ. ඉතින් එන්නෙම ඝන සංගණිකාව වැඩි වෙනවා. දැන් මේ පන්සලට එන දායකෙක් එහා පන්සලට ගියොත් නඩු. අපේ කුල මොකද්ද කියන්නේ කුල දූෂණේ නෑ. මේ කුල මච්චරිය කියලා. අරණ්‍යයක් හැදුවොත් ඕනම තැනක වලි. එහෙම කරන්න බෑ. අපේ වෛක්‍ය තුල අපේ ගොතුරුකන් තුල එහෙම අරණ්‍ය හදන්න බෑ. නීතිය හදලා තියෙන්නේ බුද්ධ ආගම් තැන් වල කතෝලික දේවල් හදන්න බෑ කියලා. කතෝලික තැන් වල මුස්ලිම් දේවල් අපේ වෙලා තියෙන්නේ බුද්ධ ආගම් තැන් වල බුද්ධ ආගම් දේවල් හදන්න බෑ. එහෙම නැත්නම් හරියටම කියනවා බුද්ධ ආගම් තැන් වල බුද්ධ ධර්මයේ තියෙන තැනක් හදන්න බෑ. තහන කොහොමඩක් තහන. ඝන සංගණිකාවේ බරපතලකම. අද සාසනයට වෙලා තියෙන දේ. ඉතින් සාමේ නිකම් භාවනා කරනවා සතිය ඉගෙන ගන්නවා ඒව කරලා විතරක් නෙවෙයි. මේ තමගේ ජීවන රටාවේ එන්න හුදකලා වෙනවද කියලා බලන්න. භාවනා කරනකොටත් ආනාපානෙ පුළුවන් තරම් හුදකලා වෙනවද කියලා බලන්න. සක්මන් කරනකොටත් එන්න සක්මන ඉබේම සිද්ධ වෙනවද කියලා බලන්න. කැම කනකොටත් බලන්න කරගෙන යනකොට ඉබේම කැවීම සිද්ධ වෙනවා. මම කරන්නේ නැහැ. දත් මදිනකොට බලන්න පටන් ගන්නකොට දත් බුරුසු දත් බේත් දාලා කච කාලා බඳින්න පටන් ගත්තාම අන්තිමට ඉබේ වෙන්නේ. නාන්න ගියාම බලන්න පළවෙනි වතුර බල්දිය විතරයි අමාරු. ඊට පස්සේ ඉබේ වෙන්නේ. ඕකයි හුදකලාව කියන්නේ. ඒකටනේ බය. බලන්නකෝ ආනපාන බල ඉඳලා ආනපාන නැති උනානේ. ඉතින් දැන් මොකද කරන්නේ? රෑ 11ට 12ට ඊමේල් එවුනා මට අනේ ස්වාමීන් වහන්සේ ආනපාන නැති වෙලා. ඉතින් මං කරන වෙබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න ආනපාන දිග කෙනෙක්ද කොට කෙනෙක්ද දත් කීයක් තිබුණාද කොණ්ඩේ කොහමද අසෝලා නැති වෙලා. ඇත්තෙම නැහැ. අද මේ භාවනා කරන්න අතර මේ හුදේකලාව කියන එක ඝන සංගණිකාවෙන් අයින් වෙනවයි කියන එක ඒක ගැඹුරින් විස්තර කරන්නේ ඝන විනිභෝගය කියලා. ඝන විනිභෝගය කියලා කියන්නේ ආස්වාසය කියලා කියන්නේ සමූහාර්ථයෙන් හුස්ම පුංචිව රාශියක් එකතු වෙලා තමයි හුස්මක් හැදෙන්නේ. අපිට පුළුවන් වෙන්න ඕනේ හුස්ම පටන් ගන්න එක මැදින් වෙන් කරලා බලන්න. මැද එක අගින් වෙන් කරලා බලන්න. ඒකට පේනවා පටන් ගන්නකොට හුස්ම තියෙන අර පුරවාගෙන යන ගතිය මැද නැහැ. මැද තියෙන පිරිච්ච ගතිය. ඊට පස්සේ ඒක පවතින එක තමයි තියෙන්නේ අගට. ඊට පස්සේ ප්‍රසවාස කරනකොට අරක නිදහස් වීම මුල මැද අග. මුල මැදට සමාන නැහැ. මැද අගට සමාන නැහැ. ආස්වාසේ ප්‍රස්වාසයට සමාන නැහැ. පළවෙනි ආස්වාසේ දෙවෙනි ආස්වාසයට සමාන නැහැ. අපි මේ ඔක්කොම එකට දැකලා සමූහාර්ථයෙන් මට හුස්ම රැලි 10ක් බලන්න පුළුවන් වුණා. 15ක් බලන්න පුළුවන් වෙලා කියන අපි මේ කියන කතාව තන්නේ කර මේ සංගණිකාවට අහුවෙලා ඝන සංඥාවෙන් කරන කතාව. ඒක හොඳටම භාවනා කරන යනකොට සතිය හොඳට පිහිටනකොට ආනපන දිහා බලනකොටම දන්නවා මේක ක්‍රියාවක් නෙමෙයි ක්‍රියාවලියක්. මෙහෙම අත උස්සනකොට ආන්දි ස්ථාන කීයක් සම්බන්ධ වෙලාද මේ ක්‍රියාවලිය වෙන්නේ? ඒකට කියනවා කාටුන් චිත්‍රපටියක් බලන්නයි කියලා. කාටුන් චිත්‍රපටියක් ඒ විනාඩියට 1500 වාරයක් කරකිනකොට මේ අත උස්සනවා පේනවා, දුවනවා පේනවා, දඟලනවා පේනවා. ඔක පොඩ්ඩක් ස්ලෝ කරලා බලන්න. මේක කට ගාලා කැඩලා යන හැටි.
මැෂින් එක පොඩ්ඩක් වැරදිලා තියෙනවා නම් අත උස්සන්නේ කෑලි කෑලි වලට. මොකද මේ රූප රාමු රාශියක් හරහා තමයි මේ අත උස්සන කෑල්ලක් අපි හඳින්නේ. එහෙම කැඩි කැඩි බැලුවොත් චිත්‍රපටිය බැලීමේ රසාස්වාදය ගන්න පුළුවන්ද කියලා බලන්න. කවදාවත් බෑ. ප්‍රොජෙක්ටර් එකට බයිනෝ, පෙන්නන මනුස්සයාට බයිනෝ. අපිට ඕන කරලා තියෙන මේ එක අත ගන්නවා. එහෙම නැත්නම් මේ සංසිද්ධියක් දකින්න ඕනකම තියෙන. එහෙම එකක් නෑ. ඒකේ තියෙන කෑලි 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 එකතු කරපු එකක්. ඒක දැක්කොත් අපිට මරණ මහා තමාන බයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා සංගණිකාව කියන සමාජගත ධර්මය, ආචාර ධර්මය හොඳට ආස්වාසයක් කෑලි වලට කඩ කඩ බලන්න පුළුවන් නම්, ප්‍රස්වාසයක් කෑලි වලට කඩ කඩ බලන්න පුළුවන් නම්, කැම වේලක් හපන හැපිල්ලක්, දත් බුරුසුවක් මදින මැදිල්ලක්, වතුර එකක් ඔළුවේ ඉඳලා පල්ලෙහාට වැක්කිරුණු ගැලවෙන දෙයක් ඔක්කොම කඩ කඩ බැලුවොත් නෑමේ රසේ නැති වෙනවා. කෑමේ රසේ නැති වෙනවා. දත්මජීමේ රසේ නැති වෙනවා. හුස්මත් නොදෙනී යනවා. ආශ්වාස ප්‍රශ්වාසයත් ක්‍රියාවලියක් බවට වැටෙනකොට නිකන් Taman අප්‍රාණික දෙයක් වගේ, Taman නිකන් පණ නැති කයක් වගේ තේරෙන පටන් ගන්නවා. ඒකම සිද්ධ වෙනවා සෙනග මැද ඉන්න කෙනෙක් තනි වෙච්ච ගමන් ඒ මිනිස්සයා මැරුවා සමානයි. මිකුල හිතලා තියෙන ඉපදෙන කොට සෙනගත් එක්ක ඉපදෙන්නේ, මැරෙන කොටත් සෙනගත් එක්ක ඉපදෙන්නේ කියලා. නෑ මේ අතරමැගිදි කරගත්ත පටලැවිල්ලක් තමයි ඔය ගණයා කෙරේ කුලයා කෙරේ ඇති බැඳීම. ඒකට අපි ශිෂ්ටාචාරය කියලා කියනවා. මානව ශිෂ්ටාචාරය පිළිබඳව BBC එකේ ගහපු පොතේ ශිෂ්ටාචාරය පටන් ගත්තයි කියලා තියෙන්නේ අකුරු ලියන්න ඉගෙන ගත්ත දවසේ. කෝණිකාර අකුරු ලියන්න පටන් ගත්තේ අවුරුදු 6-10කට විතර ඉස්සෙල්ලා. වැඩට යන කොල්ලෙක් නෑ වැඩකාර ළමෙක් කඩේට යනකොට තමන්ගේ නෝනා කියපු දේ මැටි කෑල්ලක සටහන් කරලා තියෙනවා කෝණ මාර්ගයෙන්. එවනේ ෂෝට් හෑන්ඩ් වලින්. පස්සේ මේක කොහමද පිච්චිලා. ඊට පස්සේ මැටි කෑලි තුලා තිනවා කඩේ යනකොට ලියාගත්ත සටහන්. ඒ ශිෂ්ටාචාර කියන පොතේ අවසානයේට පෙන්නන්නේ ඇමරිකාවේ බ්‍රිජට් බාඩෝ බොනට් එකක් උඩ ඉඳගෙන ලිංගිකව ලෝකෙට කය පෙන්වන අවස්ථාව. මේ තමයි ශිෂ්ටාචාර ඉහළ මේක. ඒ කියන්නේ සංගණිකාරාමයේ අවසානයේ තියෙන සංසර්ගය තමයි. ඉතින් අපි මේ ගත කරන ජීවිතේ කොච්චරක් සංගණිකාවට බැඳිලා තියෙනවද? ඒකින් අපි දන්නේම නැතුව සංගණිකා සංසර්ගයට වැටෙනවා. ඒක නිකන් මේ චිත්‍රපටියක තියෙන ජවනිකා ටිකක් වගේ. අපිට සංගණිකාවේ වැරද්දක් පේන්නේ නැහැ. කට්ටිය හිටපුවා මොකද්ද වැරද්ද? දානයක් දෙනකොට සෙනඟ වැඩි නම් හොඳයිනේ. වන්දනාවක් කරනකොට සෙනඟ වැඩි නම් හොඳයිනේ. ගෝසාව වැඩි නම් හොඳයිනේ. ජනප්‍රියතාවය කියලා නේ කියන්නේ. ඡන්දෙන් වැඩි ඡන්දෙ ලැබෙනවා නම් හොඳයි. ඒ දන්නේ මේ කාමච්ඡන්දේ කියලා. කුසල ඡන්දේ නෙවෙයිනේ ඡන්දේ දෙනකොට දෙන්නේ. ඒකේ අනිත් පැත්තට ගියොත් ඒගොල්ලෝ කියනවා බුද්ධ ආගම සමාජ විරෝධී, නාස්තිකවාදී, අකිරියවාදී, උච්ඡේදවාදී කියලා කියනවා. බුද්ධ ආගමේ තියෙන මේ අරණ්‍යගත වෙලා භාවනා කරන එක, හුස්ම කොටු කරලා ආස්වාසයක් විතරක් බලන එක, ඇවිදිනකොට වම කියන වෙලාවේ දකුණ නැහැ කියලා දන්නේ එක, කෑම කන වෙලාවේදී ඒක විතර අනිත්‍යව නැහැ කියලා මේ වෙන්කොට දැනීම පරිච්ඡේද ඥානයි කියලා මේකට කියන්නේ. දැකීම ගැඹුරුයි තමයි. ඒක කිසිම තැනක උගන්වන්නෙත් නැහැ. ඉගැන්නුවොත් ඔය සමස්ත බුද්ධ ආගමේ තියෙන මේ සංග්‍රහ ග්‍රන්ථවල තියෙන මොන්න තරම් පටලවිල්ලක්ද කියලා තේරෙනවා. මේ බුදුරජාණන් වහන්සේ මෙච්චර ලස්සනට කෑලි කපලා වෙන් කර දෙපු දේ කලවම් කරලා කොත්තු රොටි හදලා පිටු කරලා අපිට ගිල්ලනවා. ඒ නිසා මේ ඝන සංගණිකා පිළිබඳ පළවෙනි පාඩම ලැබෙන්නේ නාම රූප පරිච්ඡේද ඥානෙ. මේ නාමය මේ රූපේ කියලා දෙක වෙන් කර ගන්න පුළුවන් නම් ඒක නැති වුණොත් තමයි අපිට මේ නාම කොටකට මොකක් හරි නමක් දානවා, රූප කොටකට නමක් දාගෙන අපි ඉතින් අරක මේ කියලා කතන්දර ගොතනවා. නමුත් හොඳට බලන් හිටියොත් මේ දේවල් වෙන්කොට දැන ගැනීම නැත්නම් මේ සමූහාර්ථයේ ඉන්නකොට නිවන් දකින්න බෑ කියලා තේරුම් ගන්න එක. ඒකලියලා මට හොඳ සම්මා වාචාවක් තියෙනවා නම් කරුණා කරලා විවේක කතාව කතා කරන්න. ඝන සංගණික කතා කරන්න එපා. මයිලඟ සම්‍යක් කර්මාන්තයක් තියෙනවා නම් කිසි කෙනෙකුට අඬ ගහන්න එපා. අවිල්ලා වුණ කෙනෙකු උදව් කරපු දෙයකට කමන්නේ නැහැ. සංගණිකාවට යන්න එපා. මයිලඟ යම් ජීවන රටාවක් තියෙනවා නම් සම්මා ආජීවය
සූරා කෑමක්වත් තව කෙනෙක් කරටක් දා ගැනීමක්වත් කරන්න බෑ. කෙරුවොත් කක්කා. ඒක පිළිබඳව නිදර්ශනයක් දෙන ධර්ම කතික ස්වාමීන් වහන්සේ නමක් කියනවා හදිස්සියේ වතුරකට වැල්ලා පීනනකොට කරටක් දාගෙන පීනන්න බෑනේ මාරාන්තික වෙලාවක. දෙන්නම මැරෙනවා. කඹේ ඇවිදිනකොට කරටක් දාගෙන යන්න බෑනේ. ඒ නිසා නිවන් මාර්ගේ යනකොටත් වතුරක වැටලා පීනන කෙනෙක් වාගේ නැත්නම් කඹේ ඇවිදින කෙනෙක් වාගේ තමන් මේ විවේක වෙනකොට ඔදක් තෙදක් උජාරුවක් සතිය වර්ධනයක් සතිය බලවත් වීමක් වෙනවනම් ඒ නැතිව පස්චිම භවිකෙත් තමයි අනිවාර්යයෙන්ම අඩු ගන්න සෝවන් වෙනවා. එහෙම වෙනකොට බය වෙලා දඟලලා මේ මොකද අපේ බෙල්ල වැනෙනවා සත්තු දුවනවා නටකයි මේකයි කියලා චෝදනා කරන්න හදනවනේ අර ඝන සංගණිකාවේ ශේෂ අකුසල කර්ම තමයි එහෙම පේන්නේ. ඊශා ඝන සංගණිකා ධර්මතාවයට යනකොට දෙන්නෙක් එකතුව නිවන් දකින්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ නිවන් දැක්කට යසෝදරාට වෙනම භාවනා කරන්න සිද්ධ වුණා. මගේ මිනිහා කියලා හරියන්නේ නැහැ. රාහුල පුංචි ආමතුරන්ට වෙනම භාවනා කරන අවුරුදු 15ක් අපේ අපච්චි තමයි බුදුහාමුදුරුවෝ එහෙනම් මට අත ගාලා උඹ බුදු යන් කියලා කියන්න පුළුවන්. සුද්ධෝදන රජුරන්ට වෙනම භාවනා කරන්න සිද්ධ වුණා. මාතෘ දිව්‍ය රාජයාට දිවි ලෝකෙ ගිහිල්ලා බණ කිව්වලු කියලා කතාවක් තියෙනවා. ඉතින් තමන්ගේ වැඩේ තමන් කරගන්න ඕනේ. සෙනග එකතුලා පව් කරන්න නම් පුළුවන්. නැත්තම් කියන්න බෑ සෙනග කියන්නේ පව්. එච්චරයි ඒක බොහොම ලේසියි කියන්නේ. ඒකට ඉතින් දොස් කියාවි මට. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවේ ඒක විනය අටුවාවේ සඳහන් කරලා තියෙන්නේ. භගවා යේන තේන සමයේන භගවා නාලන්දායන් විහෙරති නලේරු පුච්චමන්ද මූලයේ කියන පාඩේට අර්ථකථනය දෙනවා අටුවාචාර්ය වහන්සේ. ඇයි මේ බුදුරජාණන් වහන්සේ වේරංජාවේ විහෙරති නලේරු පුච්චමන්ද මූලයේ කියලා දෙපළක් සඳහන් කරනවා. වේරංජාව කියන්නේ ගම. නලේරු පුච්චමන්ද මූලයේ කියලා කියන්නේ කැලේ ඇතුලේ තියෙන ගොරොක් ගහක්. නලේරු කියන්නේ යකා ආවේශ වෙච්ච ගහක්. යකෙක් ඉන්න ගහක්. ඇයි මේ දෙකක් තියෙන කියලා අටුවාචාර්ය වහන්සේ කියනවා කරුණාව වැඩි වෙනකොට බුදුරජාණන්සේ ගමට යනවා. ප්‍රඥාව වැඩි වෙනකොට කැලේට යනවා. කරුණාය උපගමනම් ප්‍රඥාය අපගමනම්. මානවයට උදව් කරන්න ඕන වෙනකොට ගමට යනවා. දිව්‍යයන්ට උදව් කරන වෙනකොට කැලේට එනවා. තමන්ගේ හිත සුවපින්ස කැලේට එනවා. අනුන්ගේ හිත සුවපින්ස ගමට යනවා. දැන් හැමදාම ගමේ ඉන්න මිනිහට මොකද වෙන්නේ බලන්න. කවදාකවත් තමන්ගේ හිත සුව නැහැ. කවදාකවත් සති සම්පජඤ්ඤේ නැහැ. සති කරුණාවතියේ. කවදාකවත් විවේකී කැමති කෙනෙක් ඇසුරු කරන්න හම්බෙන්නේ නැහැ. මොකද ගමේ ඉන්න හරියක් ඉන්නේ පිස්සුනේ. ඝන සංගණිකාවේනේ. ඉතින් ඒක නිසා ගමට වෙන්නේ ගමට යන්න වෙන්නේ පෙර කළ අකුසල කර්ම නිසා. මන්ද කලුව පින් නොකලේ කියලා අහන්නේ. ඊට පස්සේ තවත් නගරයකට යන්න උනා නම් ඊට වැඩිය බරපතල අකුසල කර්මයක් කළා තියෙනවා. ඊට වැඩිය බරපතල අකුසල කර්මයක් තියෙන්න ඕනේ රාජධානියකට යන්න නම්. ඉතින් අපි මේ ආර්ථික වර්ධනය වෙනකොට නාගරිකකරණය කියලා එකක් කරනවා. ගමේ ඉන්න මිනිස්සු රස්සාවල් හොයන කොළඹ යනවා. කියලා මුඩුක්කෝල ජරාව කාගෙන ලෙඩ රෝග හදාගෙන ඉන්නවා. ඉතින් ජපානයේ යන්න පුළුවන් හදලා දෙන්න පුළුවන් මනසෙක් ඉන්නවා. යාගාවට හැමදාම එනවලු සෙනග. යා කියනවා මට යන්න දෙන්න හදලා දෙන්න පුළුවන් මේ ෆොටෝ තුන බලපන්කෝ. බල්ලේ වල තීන්දුව කරා. එක හිරෝෂිමා ව්‍යාපැත්තේ තියෙන හැමදාම විශාල පිරිසක් කියලා සීදීනස ගන්න. ඉතින් යන්නේම සීදීනස. ඔන්න ජපානයේ ගියාම වෙන එකක්. දෙක අපිට ගියාම ජපාන් නගරය ඇතුළත කාමරයක් ගන්න බෑ. ওই පිටිපස්සේ ඉන්න යකඩ අල්මාරිය වගේ එකක් හම්බ වෙනවා. ඒකේ ලාච්චුව එළියට ඇදලා ගත්තට පස්සේ ඇතුළට ගිහලා වහගත්තාම බුදිය ගන්න පුළුවන්. උදේ රස්සාවට ගියාට පස්සේ ඒක වහලා තියලා යන්න ඕනේ. ඔච්චරයි ජීවිතේ. 3 PhD ගත්ත කට්ටිය උසස් මේ ඉහළම මට්ටමට ගිය කෙනා බයිසිකලයක් පදින ස්ටේන්ලස් ස්ටිල් බයිසිකලයක් ඒකේ පිටිපස්සේ මගියෙක් ඉන්නවා. යාව ගිහිල්ලා තමයි යා ජීවත් වෙන්නේ. මොකද රස්සාවක් කෙරුවා ටැක්ස් ගෙවන්න ඕනේ. ඊට වැඩි ගාණක් අර බයිසිකල් එකේ පදලා කාට හරි අපි බයිසිකල් ගිහලා දාන්නේ රික්ෂෝ කාර් තිබුණේ. ඔය තමයි PhD ගත්ත කට්ටිය. මේ මෙන්න මේ තුන හම්බ වෙනවා පුළුවන් නම් ඵලයක්.
ওই දියුණුවම කියන තැනක හම්බෙලා තියෙන දේ. ඉතින් ඒක නිසා බුදුජානනාංශي ඇයි මධ්‍යම දේශේ ඉපදුනේ? ඇයි දේශයේ කාලයේ මාව කුලේ තෝරාගත්තේ? විවේක ස්ථාන. අපිට ඥානය හම්බුනොත් අපිට සල්ලි හම්බුනොත් අපි මොනවද තෝරන්නේ? අපි තෝරන්නේ ඝන සංගණිකාව. ඉතින් අපේ දරුවන්ටයි සාපේ. අපිට උතෙන් යන්න උනේ අපේ අම්මලා තාත්තලා තෝරාගත්ත දේ වැරදි. මනුසතා ලෝකෙන් ඉපදී මේ ක්‍රියා කළා වැරදි. මේ ක්‍රියා කළා වැරදි. මේ පින් කරපු ජීවිතයක් මේක අපිට. තනියම ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක්. දැන් අර මේ ජග් ගහගෙන මේ කරන ජීවිතේට හේතුව සතිය දන්නේ නැතිකම. සතිය දන්නවනම් හරියන බවට ලකුණු තමයි එnde අරමුණෙන් හුදකලා වෙනවා. සතියෙන් හුදකලා වෙනවා. මිනිස්සුන්ගෙන් හුදකලා වෙනවා. කවුරු සෙනගක් මැද හිටියත්, කොඩි ගහ මැද මුල හිටියත්, විගෙන්දගම් පොළවේ හිටියත් Tamanට මම දැන් මෙතන කියන තැනට එන්න පුළුවන්. ඉතින් එතනින් අපි ධර්ම දේශනාව સમાપ્ત කරනවා. සියලු දෙනාට ඉදිරියේ සකස් කරගෙනකොට ඔය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වැටහිලා මේක අවශ්‍ය නම් ඝන සංගණිකායේ වෙන් පිළිස සැලසුම සදා ගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව સમાપ્ત කරනවා.